නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මෙත්තා විහාරී යෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං තී. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබනු පිණිස බෝධි සම්භාර වශයෙන් පුරණ ලද දස පාරමී අතුරින් නමවැන්න මෛත්‍රී පාරමිතාවයි. මෛත්‍රී පාරමිතාව දස පාරමිතා පූර්ණේට මහෝපකාරී වුණා. මෛත්‍රී පාරමිතාව හෙවත් මෛත්‍රී භාවනාමය කුසලය මුල් කොටගෙනයි දාන පාරමිතා පිරෙන්නේ, සීලය පිරෙන්නේ, නෛෂ්ක්‍රම්‍යය පිරෙන්නේ, ප්‍රඥාවත් පිරෙන්නේ, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, උපේක්ෂා ඔක්කොම පිරෙන්නේ මෛත්‍රී පදනම් කොටගෙනයි. එනිසා මේ සීලම බෝධිකාරක ධර්මයන්ට මෛත්‍රිය මහ පොළොවේ පිහිට වේනවා. මේ මාතෘකා කළ ගාථාව ඒ මෛත්‍රී භාවනාවෙන් මඟඵල නිවන් ලබන්න සුදුසු සියක් නමකට දේශනා කර ගාථාවක්. ඒ කියන්නේ අවන්ති දක්ෂිනාපතේ කියන ජම්බුද්දීපේ අද කාලේ බෝපාල් විදිසා නගර පිහිටි ප්‍රදේශය කියන්නේ අවන්ති රට. ඒ කාලේ ඒ තිබුණා කුරරගල කියලා නගරයක්. කුක්කටවති රාජධානිය පැවතුනේ ඔය අවන්ති ප්‍රදේශේ. උදේන රාජධානියත් ඒ ප්‍රදේශේ. එතකොට මේ කුක්කටවති රාජධානිය වගේම කුරරගල නගරයත් බොහෝම ශාස්ත්‍රීය නගරයක්. ඒ කුරරගල නගරයට සමීපවයි සානුපබ්බත කියන ආරණ්‍ය තිබුණේ. ඒ වැඩ සිටියේ මහා කච්චායන මහරහතන් වහන්සේ. මහා කච්චායන මහරහතන් වහන්සේගේ ප්‍රධාන දායක පවුලක් හිටියා සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේගේ මව්පිය පරපුර. මේ සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේ උපන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ධම්සක් දෙසූ දවසේ. ධම්සක් දෙසූ දවසේ හරියටම සාතාගිර හේමවත සේනාපතිවරු දෙන්න ඒ මාලිගා විද්‍ය අහසේදී ධම්සක් දේශනේ පැවැත්තුවා. සාතාගිර තමයි ධම්සක් දේශනේ පැවැත්වුවේ. තමන් ඒ අහලා සෝවාන් වෙලා හිටියේ. ඒක අහගෙන හිටියා එදා මේ සෝන ස්වාමීන් වහන්සේගේ මව්තුමිය. එතකොට දරුවා උපදින්න තිබුණු දවසේ ඒ බණපදේ අහගෙන මේ තුමිය සෝවාන් වුණා. සෝවාන් වී අනතුරුවම දරුවා උපන්නා. ඒ තමයි පසු කාලෙක සෝන කෝටිකන්න කියලා පැවිදි වුණේ. සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේ පරිදේව උපසම්පදාව ත්‍රිපිටක ධාරීව සවැත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේක රාත්‍රියක් ගත කරන්න වාසනාවන්ත වුණා. එදා රාත්‍රියේ අලුයම් කාලයේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනෙන් බුදුරජාණන් වහන්සේට සෝන කෝටිකන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාවෙන් කරුවක්යන් වහන්සේ ගෞරව කිරීම සඳහා 3 යලක් සාදුකාර දුන්නා. ඒ සාදුකාරයේ මිහිතලේ ඉන්න භූම්‍යස්ත දෙවියන්ගේ පටන් බඹතලේ දක්වා දෙවියෝ සාදුකාර පූජාවක් පැවැත්තුවා. ඒ කුරරගල නගරයේ ප්‍රදේශයේ ඒ දෙවියන් සාදුකාර දුන්නා. ඒ බව දැනගත් ඒ ස්වාමීන් වහන්සේගේ මෑණියෝ පසු කාලයකේ ස්වාමීන් වහන්සේ ආපසු සිය රටට ආම ධර්ම දේශනාවකට ආරාධනා කළා. ඒ දේශනාවේදී පැහැදුණු 900ක් දෙන බුදු සසුනේ පැවිදි වුණා. පැවිදි වෙලා ඔය සානුපබ්බත කියන ආරණ්‍යයට වී මහා කච්චාන රහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් භාවනානියෝගී වෙ සිටියා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ සවැත් නුවර ගන්ධ කුටියේ වැඩ ඉඳගෙන ඒ පිරිස රහත් වෙන දවස දැනගෙන බුදු රැස්මාලා විහිදුවලා ධර්ම දේශනා ගාථා 9ක් දේශනා කළා. එක එක ගාථාවෙන් 100ක් නමක් බැගින් සියලු දෙනාම අරිහත්ත්වයටපත් වුණා. එයින් එක ගාථාවක් තමයි මේ ප්‍රකාශ වුණේ මෙත්තා විහාරී යෝ භික්ඛු. යම් භික්ෂුවක් මෛත්‍රී විහරණයෙන් වාසය කරන්නේ නම් යුඤ්ජති බුද්ධ ශාසනේ සීල සමාධි ප්‍රඥා කියන බුද්ධ ශාසනයේ යෙදෙනම්
අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන්සුකං සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ ශාන්ත නිර්වාණ පදය සාක්ෂාත් කරයි කියන එක ගාථාවේ තේරුම. මේ ගාථාව සම්බන්ධව දිග විස්තරයකට නෙමෙයි මේ සූදානම. මේ ගාථාවේ තියෙන මෙත්තා විහාරයේ කියන පදයට සම්බන්ධ වචන පෙළක් ප්‍රකාශ කිරීම පිණිසයි. මෛත්‍රිය කියලා කියන්නේ හිතේ මෘදු භාවය. හිතේ මෘදු භාවය. මේ මෛත්‍රී කියන සංස්කෘත වචනේ පාලියෙන් කියන්නේ මෙත්තා. අපි සිංහලෙන් කියනවා මෙත් කියලා. මෙත් කියන්නේ මේ සිංහල වචනේ පාලි මූල වචනේ තමයි මෙත්තා. මෙත්තා කියන එක මෙත්තා මෙත්ති මෙත්තා යනා කියන මේ වචන වලින් හඳුන්වනවා. මේ මෙත්තා කියන වචනේ හැදිලා තියෙන්නේ පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියකින්. ඒ කියන්නේ මිද කියන ධාතුවක් තියෙනවා. මිද කියන ධාතුවේ අර්ථය හඳුන්වන්නේ සිනිඳු බව, සිනියනේ මෘදු බව. මෘදු බව හඳුන්වන්න තමයි මිද ධාතුව යෙදෙන්නේ. ඊට ප්‍රත්‍යක් යෙදලා කිතකාන්ත නාමයක් හැදෙනවා මෙත්තා කියලා. ඒකෙන් හඳුන්වන්නේ චිත්ත සංතානයක තියෙන මෘදු භාවයයි. මොලොක් බවයි. මේට උපමාවක් උදාහරණයක් වශයෙන් සරුවක්ඥන් වහන්සේ දේශනා කළා තියෙන කරණීය මෙත්ත සූත්‍රයේ මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ කියන මේ නිදසුණයි. එකම දරුවෙක් ඉන්න මව් කෙනෙක්. එවාගෙම එකම දරුවෙක් ඉන්න පිය කෙනෙක්. තමන්ගේ ජීවිතය ගැන නොබලා ඒ දරුවාගේ දියුණුව පතනවා. ඒ දරුවාගේ දියුණුව පතන්නේ ඒ මව්තුමියගේ ඒ පියතුමාගේ හදසන්තානයේ පුදුමාකාර මෘදු භාවයක් තියෙනවා. ඒ දරුවාකට ආයුෂයෙන් වැඩෙනවා දකින්න සන්තෝෂයි. වර්ණයෙන් ලස්සනට ඉන්නවා දකින්න සන්තෝෂයි. සැපෙන් සෙල්ලම් කරනවා දකින්න සන්තෝෂයි. කාය බලය ඇතිව ඉන්නවා දකින්න සන්තෝෂයි. එවැගේම ඥාන බලය ඇතිව ඥානවන්තයෙක් වෙන්නවා දකින්න සන්තෝෂයි. එවැගේම මේ දරුවන් ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, හිරියෙන්, ඔත්තප්පයෙන් මෙවෙන් ඉන්නවා නම් දෙමව්පියන් හරිම සන්තෝෂයක්. මුළු ජීවිතේම උනත් දෙමව්පියෝ ඒ දරුවන්ට පිරිනමනවා. තමන්ගේ ශේෂත් සියල්ලම දරුවන් වෙනුවෙන් වෙන් කරනවා. ඒ මොකද දරුවන්ගේ දියුණුව ඒ හද సంతානවල තදින්ම පවතිනවා. ඒක තමයි සරුවක්ඥන් වහන්සේ නිදසුන් කොට වදාළේ මෛත්‍රී தත්ත්වය හඳුන්වන්නට. ඒ දෙමව්පියන්ගේ හද సంతානයේ සුවකීය දරුවන් වෙත දක්වන මෘදු භාවය, දරුවන්ගේ දියුණුව පතන හිතවත් බව තවත් අයට යොමු කරන්න පුළුවන් නම් ඒක භාවනාවක් වශයෙන් වැඩෙනවා. ඒකෙන් ධ්‍යාන බව පවා ලබන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන්. එනිසා ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං කියලා මේ ගාථාවේ සඳහන් වන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ එකම දරුවෙක් ඉන්න මව් කෙනෙක්, පිය කෙනෙක් තම ජීවිතේ පවා නොතකා දරුවාගේ දියුණුව පතන හද సంతානයේ මෘදු බවක් කියනනම් ඒ වගේ සබ්බ භූතේසු සෑම සත්‍යයන් වෙත අපරිමාණං පමන කරන්න බැරි හැටියට අප්‍රමාණව මෛත්‍රිය වඩනවා නම් එසේ ඒ වැඩිම බ්‍රහ්ම විහරණයක් කියන එක සරුවක්ඥන් වහන්සේ දේශනා කළා කියලා. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කියන තේරුමයි. ශ්‍රේෂ්ඨ විහරණයක්. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව හරියට තියෙනවා නම්, මෛත්‍රී සිත හරියට තියෙනවා නම් මොනතරම් ජීවිතයට වාසනාවක්ද. පින්නතුන් අපි අහලා තියෙනවානේ අපේ සිංහල ඉතිහාසයේ සිංහබාහු කුමාරයා මෞතුමිය කරපිට තියාගෙන ගඟෙන් එතර වෙන්න යනකොට, ගඟෙන් එතර වෙලා ඉන්නකොට සිංහයා ආවා කෑ ගහගෙන මේ දෙන්න පැහැදගෙන ආපහු යන්න. ඒ වෙලාවේදී සිංහබාහු කුමාරයා ඊතලයකින් මේ සිංහයාට විද්ද කියනවා. එතකොට සිංහයා හිතුණා අනේ මගේ පුතානේ කියලා. ඒ මෘදු භාවය නිසා ඔහුගේ ඇඟට ඒ ඊතලයේ වැදුනේ නැහැ. දෙවෙනි ඊතලයේ විදින කොට සිංහයා හිතලා තියෙනවා මු මරන්න ඕනේ කියලා. එතකොට මෛත්‍රියක් නැහැ ඒ සිංහයාගේ හිතේ. ඉස්සෙල්ලා මෛත්‍රිය නිමිත්‍යාස් තිබෙච්ච නිසා ඊතලයේ වැදුනේ නැහැ කියනවා. දෙවෙනි වාරේ නපුරිතක් හිතෙනකොටම ඊතලයේ වැදිලා මැරිලා වැටුණා. මේ වාගේ තමයි මේ මෛත්‍රිය බලය. විසුද්ධි මාර්ගයේ තියෙනවා ඊට වැදගත් කාරණයක්
දඩයක්කාරී දඩේමක් සොයාගෙන කැලේ ඇවිදලා වෙන කිසිම සතෙක් හම්බ වෙලා නැහැ. වස්සට කිරිපොවන කිරි දෙනක් දැක්කා කැලෑවේ. ඉතින් මේ දාමරික මිනිසයා ඒ එළදෙන මරා ගන්නට තමන් යතේ තිබුණු හෙල්ලේ වගේ ආයුධයකින් දමා ගැසුවා. මේ එළදෙනගේ හිතේ අනේ මගේ මේ දරුවා සුවපත් වේවා කියලා වචන වශයෙන් නෙමෙයි හිත තුළ තියෙනවා මෘදු භාවයේ පිහිටි මෛත්‍රී. කිරිපොවන කිරිබොන මේ දරුවාට තමන්ගේ පැටියාට පුදුම මෛත්‍රියක් ඒ වෙලාවේ මේ මවගේ තියෙනවා. ඒ නිසා මේ හෙල්ලයේ තියෙන තලය ඇද වෙලා බිම වැටුණා කියනවා. ඒක ශරීරගත උනේ නැහැ. ඒ මෞතුමිය ඒ ගව දෙනට හානියක් උනේ නැත්තේ තමන්ගේම දරුවා කෙරෙහි පැවති මෛත්‍රී බලය. මේ වගේ පුදුම ආශ්චර්ය දෙයක් ඔය මෛත්‍රී තියෙනවා. ආනිසංස වශයෙන් 11ක්ම සඳහන් වෙනවා. එයින් 10ක්ම මේ ජීවිතයට පිහිට වෙනවා. සැපෙන් නින්ද යාම, සැපෙන් අවදි වීම, නපුරුෂයන් ඔපෙනීම, දෙවියන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම, මනුෂ්‍යයන්ට ප්‍රිය වීම, දෙවියන්ගේ ආරක්ෂාව සැලසීම, අවියාවුද වසවිස ගිනි විපත්ති නොමවීම, හිතේ සමාධි ශක්තිය වැඩි දියුණු වීම, මොහොනේ වර්ණේ පැහැපත් වීම, තමන්ගේ ජීවිත අවසාන මොහොතේදී පවා සිහිනුවණින් ඉඳ ලැබීම. මේ කාරණා 10 මේ ජීවිතයේතම ලැබෙන ආනිසංස 10ක්. පරලෝක වශයෙන් ධ්‍යාන බවට පත් වේ සිටියානම් ඒකාන්තයෙන් නිර සුදුසු බඹතලයක උත්පත්තිය ලැබෙනවා. අපි අහලා තියෙන අපේ බෝධිසත්වයන් වහන්සේ පෙර ජාතියක තවුස්දන් පුරලා තියෙනවා නම අරක තාපසයන් වහන්සේ. අරක තාපසයන් වහන්සේ අවුරුදු 7ක් මෛත්‍රිය වැඩුවා. මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන ක්‍රම තියෙනවා 3ක්. රූපාචර පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය කියලා. හැබැයි ඒක මන්ද මේ පඤ්ඤා ආයතන ධ්‍යාන 4ක් ලබන්න වෙනවා. ධ්‍යාන 4ක් ලබන්න ඕන එක 3ක් සම්පූර්ණ වෙනවා තීක්ෂණ ඥානවන්තයාට. ඉතින් මේ ධ්‍යාන 3 ලබාගෙන උන්වහන්සේ ජීවිතාන්තය දක්වා මේ මෛත්‍රියෙන් නොපිරිහි ඉඳලා කලුරිය කරලා මහා කල්ප 8ක් ආබස්සර බඹතලේ බ්‍රහ්ම රාජව හිටියා. මෛත්‍රී බලයෙන්. මේ මෛත්‍රී භාවනාමේ කුසලයේම අපරාපරිය වේදනීය විපාක වශයෙන් ආත්ම භාව 300ක්ම සක්දෙව් පදවියටපත් වුණා. ආත්ම භාව 500ක්ම සක්විති රජබාට මනුෂ්‍ය ලෝකෙපත් වුණා. තාත් ප්‍රදේශ රාජ්‍ය සම්පන්න ලැබුවා අප්‍රමාණයි. ඔයගෙම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පූර්ව චරිතයක් තියෙනවා. එම රහතන් වහන්සේ පෙර ජාතියක තවුස්දන් පුරලා අවුරුදු 7ක් මෛත්‍රී වඩලා මහා කල්ප 8ක් ආබස්සර බඹතලේ බ්‍රහ්ම රාජවේ ඉඳලා වාර 300ක්ම සක්දෙව් රජ වුණා. වාර 500ක්ම සක්විති රජ වුණා. තවත් ප්‍රදේශ රාජ්‍ය සම්ප්‍රාප්ත සෙසු අපමණ සපත් ලැබුවා. ඒ බව දැනගෙන සරියුත් මහ රහතන් වහන්සේ පූර්ව ජාතියේම අදිෂ්ඨාන කරගෙන තිබුණා මේ මෛත්‍රී මෙච්චර හිත වැඩ සලසා දෙන බැවින් මට නිවන් දකින අතුරු මගේ හිතේ කවදාකවත්ම ක්‍රෝධයක්, වෛරයක්, ව්‍යාපාදයක්, පටිඝයක් පහළ නොවේවා. මගේ සිත සමකල්ලිම මෛත්‍රියෙන් පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙනත් තිබුණා. එනිසා තමන් වහන්සේ රහත් වෙන තුරුම ඔය මෛත්‍රී ගුණයේ ස්ථීරවම පිහිටා තිබුණා సంతානෙහි. ඉතින් මේ වාගේ පූර්ව බෝධිසත්ව චරිත වලින් අපට ගොඩාක් කරුණු දැනගන්න පුළුවන්. අද කාලේ වුණත් මේ මෛත්‍රී බලයෙන් පුදුම ආශ්චර්ය දේවල් සිදු කරනු ලබනවා. මේ මෛත්‍රී කියන හෘදයාංගම මුරුදු භාවය තමන්ට පමණක් නෙමේ තමන් ඇසුරු කර නැත්නම් පවා බෙදා හදා ගන්න පුළුවන්කම තියෙනවා. පසුගිය කාලෙක අපි දන්නා ඊටාම ගුණ සම්පන්න මහත්මේ තවත් කෙනෙකු මිත්‍රත්වයට පමුණවා ගන්න මෛත්‍රී භාවනාව වැඩුවා. ඒ කියන්නේ බොහොම සම්භාවනීය ලංකාවේ උසස් තනතුරක් දරන කෙනෙක් කවදාකවත් මුහුණදී කතා කරන්නේ නැහැ. කතා කරනවා නම් මුහුණ දෙනවා නම් බොහොම නපුරු මුහුණෙන් තමයි ඉන්නේ. ඒ වාගේ කෙනෙකු මුරුදු භාවයට පත් කර ගන්නට සුමානයක් ඇතුළත මෛත්‍රිය වඩලා පුළුවන් වුණා. සුමාන දෙකක් ඊට පස්සේ මෛත්‍රිය වඩලා සම්පූර්ණයෙන්ම සුහද භාවයට පත් වෙලා ඒ දෙදෙනාගේ රාජකාරී කාලයේ අවසාන දක්වා මේ සුහදතා පවත්වා ගන්න සමර්ථ වුණා මෛත්‍රිය බලයෙන්. ඔය වගේම මෛත්‍රී භාවනා වැඩෝ එක්තරා පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු මහත්මයෙක් ඔහුගේ රැකී ආරක්ෂා පවා යම්කිසි බොරු චෝදනා වලින් අහිමි වෙලා තිබිලා මෛත්‍රිය වැඩුවා. අන්තිමේදී වැඩි කල්යන් විශ්සර
තත්ත්වයක් උසස් වෙලා තමන්ගේ තනතුරු දියුණු වුණා. ඒ වගේ මෛත්‍රී බලයෙන් පුදුම විදිහේ ආනිසංස එතුමාට ලැබුණා. ඒ වගේ බොහෝ දෙනෙක් ගැන අපි දන්නවා මෛත්‍රී බලයෙන් කරන්න පුළුවන් හාස්කම්. දැන් විශේෂයෙන් අපි සලකා ගන්නට ඕනේ දරුවන් හදන දෙමව්පියන් වශයෙන්. ඒ වගේම දරුවන්ට උගන්වන ගුරු මව්පියන් හැටියට ඒ දරුවන්ට අපි මෛත්‍රී කළ කොහොමද දරුවන්ගේ අභිවෘද්ධිය සලසන්නේ කියන ගැන අපි සාවධානව මෙනෙහි කරන්නට වටිනවා. පසුගිය කාලේ මාතර යටියන පුහුල්වැල්ල අපේ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ අපි ඉන්න කා 960 පමණ ඒ හිටියා බොහෝම වැදගත් ගුරු මහත්මියෙක්. ඒ කියන්නේ බෝතුරාගොඩ ඉස්කෝල මහත්මයා කියලා කියන්නේ. නම සමරතුංග. මේ මහත්මයා අවුරුදු 30 ගණනාවක් එකම පාසලක තමයි අධ්‍යාපනය දුන්නේ තිරගොඩ මහා විද්‍යාලයේ. කවදාකවත්ම දරුවෙකුට නපුරු වචනකින් කතා කළා නැහැ. ඒ වගේම කවදාකවත් දරුවෙකුට පහරක් දීලා නැහැ. ඒ දරුවන් වෙත යන්නේ ඉස්කෝලේට යන්නේ මෛත්‍රිය වඩමින්. මෛත්‍රිය වඩමින් ගිහිල්ලා තමන්ගේ ආසනයේ වාඩි වෙලා දරුවන් පන්තියට එකතු වෙනතුරු මෛත්‍රිය වඩනවා. දරුවන්ට බොහෝම ආදරෙන් පුතා දුව කියලා කතා කරනවා. මොකක් හරි වරදක් දරුවෙක් කළොත් ඒ දරුවා ළඟට කැඳවලා ඉසాత ගාලා දරුවා මෙහෙම කරන්න එපා මෙහෙමයි කරන්න ඕනේ කියලා කරුණාවෙන් අර මව් කෙනෙක් පිය කෙනෙක් වටහා දෙන්නා වගේ වටහා දෙනවා. කවදාකවත් එතුමාගේ පන්තියේ දරුවෝ නඩුහබ නැහැ. ඒ වගේම කොලාහල නැහැ. බොහෝම සමගින් ඒ දරුවෝ ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 30 ගණනාවක් එතුමා සේවය කළ විශ්‍රාම ගන්න තුරුම එතුමාගේ ඒ අධ්‍යාපන ආයතනය කියන්නේ මහා විද්‍යාලයේ කවදාකවත් මේ දරුවන්ගෙන් Tamanne කරදරයක් නැහැ. Tamanගෙන් දරුවන්ට සිතක් සැනසෙල්ලක්ම වුණා. ඒ දරුවෝ බොහෝම සුවිනීතව අධ්‍යාපනය ලැබුව බව අපට බලවත් ප්‍රසාදයෙන් Tamanගේ වචනයෙන්ම ප්‍රකාශ කළා. ඒ කියන්නේ ඇත්තක වශයෙන් ඒ කාලේ ඇටට දරුවන්ට ගුරුවරු දඬුවම් දෙනවා. නමුත් මේ මහත්මයාට අවශ්‍ය වුණේ නැහැ දරුවන්ට දඬුවම් දෙන්න. ශිෂ්‍යයන්ට දරුවම් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ මක් නිසාද බොහෝම සුවිනීත ශිෂ්‍ය පිරිසක් එතුමා වට කරගෙන හිටියේ. මේ මෛත්‍රී බලය. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අදන්ත දමනන්දානං දානං සබ්බත් සාධකං දානේන පියවාචා යුන්නමන්ති නමන්ති කියලා. පරිත්‍යාගය නිසා ඕනෙම අදාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා. මෛත්‍රී වචන නිසා ඕනෙම අදාන්ත කෙනෙක් සුදාන්ත වෙනවා. ඔය දානයයි මෛත්‍රී වචනයයි කියන දෙක සීලම අර්ථයන් සිද්ධ කර දෙනවා කියන එකයි ගාථාවේ කෙටි තේරුම. එනිසා විශේෂයෙන්ම දැන් අපි අධ්‍යාපන ආයතනයක සේවය කරනවා නම් ඉතින් මේ සෑම දිනාගේම බලාපොරොත්තුව තමන් කරන සේවය මෛත්‍රී සේවයක් බවට පමුණවා ගන්න. සැබවින්ම තමන්ගේ නිවසෙන් පිටත් වෙන්න ඉස්සර වෙලාම අපේ මෛත්‍රී චිත්ත තරංග ධාරාව අපේ ඒ ආයතනයට යොමු කරන්නට ඕනේ. අධ්‍යාපන මේ ආයතනයට යොමු කරන්නට ඕනේ. කොහොමද? තමන් පිට වෙන්න ඉස්සෙල්ලා මේ නිවසේද්දෙන් අහසේ දෙවියන්ට මෙත් කරනවා. අපේ මේ නිවසේද්දී අහසේ දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ගෙදර ඉන්නවා නම් දෙමව්පියෝ ඒ උතුමන්ට මෙත් කරනවා. ගෙදර ඉන්න තවත් අයට මෙත් කරනවා. ඒ වගේම තමන් යන ගමනේදී වාහනෙන් හරි පයින් හරි යන ගමනේදී ඒ ගමන යන මාර්ගයේදී අහසේ දෙවියෝ ඉන්නවා. ඒ අතු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ඒ පාරේ යන්නේන වාහන කරුවෝ ඉන්නවා පයින් යන්නේන ඇත්තෝන්න මෛත්‍රී කරනවා. ඊළඟට තමන් යන ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අහසේ දෙවියෝ ඉන්නවා අප්‍රමාණ. ඒ අතන්න මෛත්‍රී කරනවා. ඊළඟට ගුරු මණ්ඩලයේ ප්‍රධානීන්ට මෛත්‍රී කරනවා. ගුරු මණ්ඩලයේ සියල්ලන්ට මෛත්‍රී කරනවා. තමන්ට නියමිත ශිෂ්‍ය පන්තියට මෛත්‍රී කරනවා. හැම වෙලාවෙම මෛත්‍රී කිරීම සඳහා අමුතියෙන් වචන පාඩම් කරන්න අවශ්‍ය නැහැ. වචන වශයෙන් එකක් දෙකක් වුණත් ඇති. ඒක මෙනෙහි කරමින් ඒ තමන්ගේ මේ වැඩසටහන ආරම්භ කරනවා. ළමයින්ද කතා කරන්න ඉස්සෙල්ලා සුවපත් වේවා කියලා හිතින් හිතාගෙන මෛත්‍රියෙන් කතා කරනවා. ළමයින්ද පන්තියේ උගන්වන්න ඉස්සෙල්ලා මේ සියලු දෙනාම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා මෛත්‍රී සිත පවත්වලා උගන්වීමේ කටයුතු පටන් ගන්නවා. යම් කෙනෙකුගේ වරදක් දැකලා සමීපයට කැඳවලා ආවාද කරන්න අවශ්‍ය වුණා නම් ඉස්සෙල්ලාම මෛත්‍රී කරලා කැඳවනවා. ඊට පස්සේ දරුවාට මෛත්‍රී වචනෙන් කරුණු කියලා හික්මවා ගන්නවා. නිදසුණක් වශයෙන් මම දන්නවා පසුගිය කාලේ සිද්ධියක්. ඒ සුමන කරුණාරත්න මහත්මයා ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න කාලේ සිදුවෙච්ච දෙයක්. ඒ මහත්මයා බොහෝම මේ දූරදර්ශී නුවණැති මහත්මයෙක් ඉගෙන ගන්න කාලෙත් මහා පුදුම ආශ්චර්ය දේවල් කරලා තියෙනවා. ඒ මහත්මයා දවසක් වැදගත්
මහත්මයෙක් ඒ කියන්නේ සමාන වයස ඇති තරුණ ශිෂ්‍යයෙක් එක්ක පොර බදලා තියෙනවා කාමරයකට වෙලා. මේක ඇවිදගෙන යනකොට විදුහල්පතිතුමා දැක්කා කුලරත්න මහත්මයා. දැකලා ඒ මොහොතේදී තමන්ගේ ආසනයේ වාඩි වෙලා පණිවිඩයක් කරි අසවල් දෙන්නට එන්න කියන්නයි කියලා. ඔතනින් වැඩිම වරදකාරයා සුමන කරුණාරත්න කියලා ඒ මහත්මයාම කියනවා. අනිත් එක්කෙනා මේ යටපත් කරගෙන ඔහුට පහර දීලා තියෙනවා. ඒ වෙලාවේදී එතුමා සමීපයට කැඳවලා මේ කුලරත්න මහත්මයා ඉස්සලා කතා කරන්නේ පුදුම විදිහේ මෛත්‍රී වචනයකින්. මෛත්‍රී වචනයෙන් කතා කරලා බණපදයකුත් කියලා ඉසాత ගාලා දරුවා මේ වගේ වැඩ කරන්නට එපා. අපි ඔක්කොම සමගියෙන් එකට වැඩ කරන්නට ඕනේ කියලා හොඳ ලස්සන බණ කතාවක් වගේ කතාවක් කරලා තියෙනවා. ඒ කතාවේ මුරුදුභාවය කොච්චරද කියනවා නම් එදා තරුණ වයසේ ඉගෙන ගත්ත මේ සුමන කරුණාරත්න මහත්මයාගේ දෙනෙතින් කඳුළු වැටුණා කියනවා. ඊළඟට මේ ගුරුවරයාගේ පාමුල වැඳලා සමාව ගත්තා. එදා පටන් මේ සුමන කරුණාරත්න මහත්මයා ශිෂ්‍ය පන්තියේ නායකත්වයට පත් කළා. ඒ නායකත්වයේ හොඳින් සිද්ධ කරන්න එතුමාට පුළුවන් වුණා මේ ගුරුවරයාගේ අර උපදේශ අනුව. ඉතින් මේ වාගේ ආශ්චර්ය සුදීන් කොටගොත් ඇති ගුරුවරුන් අතරේ ඒ වාගේ ගුරුවරුගේ හද సంతානයේ තියෙනවර මාතෘ කරුණාව පිතෘ කරුණාව. ඒ මව් කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ දරුවෝ කොච්චර වරදක් කළත් එකපාරට මේ දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ. සමීපයට කැඳවලා ඉසాత ගාලා බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දරුවෝ හදා ගන්නවා. ඒ වාගේ තමයි ගුරු මව්පියවරු. ගුරු මව්පියවරු තමන්ගේ දරුවන්ට වාගේ තමන්ගේ ශිෂ්‍ය පන්තියේ දරුවන්ට සලකන්නට ඕනේ සලකනවා. එසේ සැලකීමේදී ඒ දරුවෝ බොහෝම සුවිනීතව හදා ගන්න පුළුවන් වෙනවා. දරුවන්ට ශික්ෂණයේ පමණක් නෙමෙයි ඥානයත් එතන ගන්න ලබා දීමක් සිද්ධ කරනවා. අර සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවානේ දරුවන් විසින් කරන සත්කාර පහයි ගුරුවරුන් විසින් දරුවන්ට කරන සත්කාර පහයි කියලා. දරුවන් විසින් නැනවත් දරුවන් විසින් සලකන්නට ඕනේ කරුණු පහකින් ගුරුවරුන්ද. උත්තානේන උපට්ඨානේන සුසුසාය පාරිචර්යාය සක්කච්ඡං සිත් ප්‍රතිග්‍රහණේන කියන කරුණු පහෙන්. උත්තානේන කියන්නේ ගුරුවරයා දැක්ක තැනින් වහාම නැගිටලා ආචාර කරන්නට ඕනේ. ඒක තමයි එක්තරා ගෞරවය පිරිනැමීමක්. ඊළඟට උපට්ඨානේන කියන්නේ නියමිත වේලාවට ගුරුවරයා ළඟට යන්නටම ඕනේ. ඊයෙන් ආචාර කළ තමන්ගේ ආසනයේ වාඩි වෙන්නට ඕනේ. ඒක උපට්ඨානේන. සුසුසාය කියන්නේ හැම දෙයක් අහලා කරන්නට ඕන දරුවෙකු. අහලා කරනවා කියන්නේ කියන දේ බොහෝම සාවධානව අහගන්නට ඕනේ. යමක් කරනවා නම් මේක කරන්නද කොහේමද කරන්නේ කියලා අහලා බාලා කරන්නට ඕනේ. සුසුසාය. පාරිචර්යාය කියන්නේ ගුරුවරයාට වතාවක් කරන්නට ඕනේ. ඊළඟට සක්කච්ඡම් සිප්පටිග්ගාණේන කියන්නේ එක වරක් කියන දේ දෙසරයක් කියන්න වෙන්නේ නැති හැටියට මතක තබා ගන්නට ඕනේ. එක ආවාදයක් කළා නම් දෙසරයක් ඒ ආවාදයේ දෙන්නකන් ඉන්නේ ඒක හොඳින් පිළිපදින්නට ඕනේ. ඒ විදිහට ශිෂ්‍ය දරුවා කරුණු පහකින් පිළිපදින කොට ගුරුවරයාගේ හද సంతානයේ පරම මෛත්‍රියක් පහළ වෙනවා. ඒ මෛත්‍රිය නිසා සුවිනීතං විනින්ති සුසික්කිතං සික්ඛාපෙත්ති පෙන්ති සබ්බ සිප්පසුත සමක්ඛායිනෝ හොಂತಿ මිත්තාමච්ඡේසු ප්‍රතිවේදෙන්ති දිසාසු පරිත්තානං කරොන්ති කියලා කරුණු පහකින් ඒ ගුරුවරු ශිෂ්‍ය දරුවන්ට සලකනවා. ඒ මොනවාද? සුවිනීතං විනෙන්ති කියන්නේ ඒ දරුවන්ගේ ආචාර සමාචාර හොඳින් පවත්වන්න පුහුණු කරනවා. වාඩි වෙන්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, එවාගෙම ආචාර කරන්නේ මෙහෙමයි, හැරෙන්නේ මෙහෙමයි, හැම දෙයක්ම සංසුන්ව කරන හැටි, සිහියෙන් කරන හැටි, ගෞරවයෙන් කරන හැටි, සංවරව කරන හැටි කියලා දෙනවා. එතකොට ආචාර සමාචාර සාදු ධර්මයන් හොඳින් දරුවන්ට පුහුණු කරමින් ඒකෙන් සුවිනීතං විනෙන්ති මනා ලෙස හික්මවා ගන්නවා. සුසික්කිතං සික්ඛාපෙන්ති කියන්නේ දරුවන්ට අධ්‍යාපනයේ දීමේදී ඒ දරුවන්ට වැරදි ලෙස කවදාකවත් වැරදි අධ්‍යාපනයක් දෙන්නේ නැතුව නිසිහැටියට නිවැරදිව ඍජුවම අධ්‍යාපනය දෙනවා. අකුරක් ලිව්වත් අකුරක් කියවුවත් එවාගෙම වචනයක් හැදුවත් මොනවා හරි කරනවා නම් ඒක නිවැරදි ලෙසම කියලා දෙනවා. අඩුපාඩු නැතුව කියලා දෙනවා. ඒක සුසික්කිතං සික්ඛාපෙන්ති. සබ්බ සිප්පසුත සමක්ඛායිනෝ හොಂತಿ. ගුරුවරුන් දන්නා තාක් ශිල්පේ ශාස්ත්‍රයේ ඒ දරුවන්ට අවශ්‍ය විදිහට ගුරු මුෂ්ටියක්වත් ඉතිරි කර නොගෙන දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා උගන්වලා දෙනවා.
එවැගේම මිත්තාමච්ඡේසු ප්‍රතිවේදෙන්ති ගුරුවරයාගේ හිතමිතුරන් කියනවා මේ මගේ ශිෂ්‍යයෙක් මේ ශිෂ්‍යයා මෙච්චර දක්ෂයි මෙච්චර ධාරණ ශක්තිය තියෙන මෙච්චර ලොකු කුසලතාවක් මේ දරුවාට තියෙනවා මේ දරුවා මේ තරම් සුදුසුයි කියලා ඒ තමන්ගේ නෑදෑයන් අතර තමන්ගේ හිතමිතුරන් අතර මේ ශිෂ්‍ය දරුවාගේ උසස්කම යහපත්කම වටිනාකම ප්‍රකාශ කරනවා. දිසාසු පරිත්තානං කරන්ති කියන්නේ දරුවාට තුන් ලෝකේ කොතැනද කියත් බොහොම සුහදව බොහොම සැනසෙල්ලි බොහොම නොබියව විශාරදව ජීවත් වීමේ පුළුවන්කම ලබා දෙනවා. ඒ විදිහට ගුරුවරු ඒ ශිෂ්‍ය දරුවන් වෙත නිසිසේ සංග්‍රහ කරනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ අතර තියෙනවා ඒ නිජංගතා කියලා ලක්ෂණයක්. ඒ නිජංගතා කියන්නේ ඕලුමුවන්ගේ ජංගා වගේ තමයි කෙන්දය. හරියට දක්ෂ ලියන වඩුවෙකු විසින් වට රවුම් කරලා ලියවලා තියෙන මේස කකුලක් වාගේ කිසි පැත්තකින්වත් අස්තේ නහර නොපෙනෙන හැටියට මේ කෙන්දේ පිහිටලා තියෙන මාංශ පේශි වලින් වටේලා මනෝඥ ලෙස. මේක මහා පුරුෂ ලක්ෂණයක්. මේක ලබන්න හේතුව කුමක්ද? පූර්ව ජාතිවල දෙමව්පියන් වෙලා, ගුරුවරුන් වෙලා, යටිහිටියන් වෙලා, එවැගේම අනුශාසකයන් වෙලා තමන් වෙත එන අයට කිසිම මසුරුකමක් නැතුව තමන් දන්න දේ ශිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා මේ හැම දෙයක්ම උගන්වලා දෙනවා. උගන්වනවා පමණක් නෙමෙයි පමා නැතුව ඉගෙන ගන්න සලස්වනවා. මොකද මේ ශිෂ්‍ය භාවය කියන එක ලොකු වෙහසක් දරුවන්ද. එනිසා වැඩි කලක් ශිෂ්‍ය භාවයෙන් නොවි එයත්න්ගේ දැනුම දියුණු කර දීම සඳහා බෝසතාණන් වහන්සේ උනන්දුවෙන් අධ්‍යාපනය දීලා තියෙනවා. ඒක ආනිසංස තමයි ඒ නිජංගතා කියන මහා පුරුෂ ලක්ෂණයේ පිහිටියේ. ඒක ආනිසංස වශයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය දේ කිසි පමාවක් නැතුව ලැබෙනවා. චීවර, පින්දපාත, සේනාසන, ගිලන් ප්‍රසෑම දෙයක්ම කලට වේලාට නොපමාව ලැබීමට හේතු වුණා. ඒක ලක්ෂණ ආනිසංස වශයෙන්. ඔක සක්විති රජදරුවන්වත් පිහිටෙනවා. ඒ සක්විති රජදරුවන්වත් ඒ විසීම ආනිසංස ලැබෙනවා. Taman අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට සියල්ල දෙවි කෙනෙකුට මේ මැවෙනවා පහළ වෙනවා ලැබෙනවා. ඉතින් මේ වාගේ සලකා බලනකොට මහා බෝසතාණන් වහන්සේ පවා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් සේවයන් සිදු කළා තියෙන හැටි පැහැදිලි. ඉතින් බෞද්ධයන් වශයෙන් බෞද්ධ ගුරුවරුන් වශයෙන් අපවසිනොත් අපි කරන මේ සේවාවන් අර එදිනෙදා ජීවනෝපායක් නෙමෙයි අපේ නිවන් ගමන සාර්ථක කර ගැනීමට උපකාර වෙන පාරමිතා සේවයක් හැටියට සිද්ධ කරනවා නම් ඒක අපට විශාල ධර්ම ලාභයක් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවනෝපායන නිවනට උපනිශ්‍ර වෙන හැටියට පවත්වන ලෙස උපදෙස් දීලා තියෙනවා. භික්ෂුන් වහන්සේ වුණත් ගෘහස්ත බෞද්ධයන් වුණත් තමන් කරන රාජකාරී පවා කුසල් සිතින් පවත්වාගෙන හැටියටයි අපට උපදෙස් දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ අනුව සලකා බැලීමේදී විශේෂයෙන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනයට දෙන ගුරුවරුන්ට විශාල ධර්ම ලාභයක් දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නුවණැස පහදා දීම නිසා තමන්ගේ ප්‍රඥා පාරමිතා වැඩෙනවා. ප්‍රඥා පාරමිතාව හේතු කොටගෙන පාරමී 10ම සාර්ථකව දිනු කරගන්න උපකාරී වෙනවා. ඉතින් එදා සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ මෙත්තා විහාරී යෝබිකු කියන මේ ගාථාව අනුව සියක් නමක් භික්ෂූන් වහන්සේලා ඉතා ස්වල්ප වේලාවකදී කියන්නේ අතරපද ගාථාව ඇසූ පමණින් සුළු වේලාවකදී සතර මඟඵල පිළිවෙලින් ත්‍රිවිද්‍යා සත්‍යාභිඥා සෙව් පිළිසිඹියා ඥාන සහිතම අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න ලැබුණේ සසරදී අනන්ත ජාතිවලදී මෛත්‍රී භාවනා වඩා තිබුණු නිසායි. පෙර ජාතියින්දී වඩන භාවනා ක්‍රම තමයි රහත් වෙන ආත්මයේදී පිහිට වෙන්නේ. පින්නිතුන් අහලා ඇති කෙටි විස්තරයක් කියන්න පුළුවන්. චරියුත් මහ රහතන් වහන්සේ විසින් බොහෝම ලස්සන කර්මාර පුත්‍රයෙක් මහාන කෙරෙව්වා. කර්මාර පුත්‍රය කියන්නේ රිදී රත්තරන් භාණ්ඩ නිපදවන කෙනෙක්. ඒ පවුලේ උපන්න කෙනෙක්. ඒ තැනැත්තා තරුණ වයසේ බොහොම ලස්සන ශරීරේ. දෛද්‍ය වේලා මාස 4ක්ම චරියුත් මහ රහතන් වහන්සේ භාවනාවක් දුන්නා. මොකද මේ තරුණ වයසේ නිසා හිත මෙල්ල කරගන්නට අසුභ භාවනා සුදුසුයි කියලා අසුභ භාවනාව දුන්නා. නමුත් උන්වහන්සේට කිසිම ප්‍රයෝජනයක් ඒකින් උනේ නැහැ. හිතේ සමාධි මාත්‍රයක්වත් ඒ අසුභ භාවනාවෙන් ලැබුණේ නැහැ. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට එක උදෑසනකට එක් කරගෙන ගියා. ස්වාමීනි මේ මගේ ශිෂ්‍යයේ මේ ඇත්තට මාස 4ක් අසුභ භාවනා දුන්නාට කිසි විශේෂාධිගමයක් ලැබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කොට මේ නමට සුදුසු කමඨහනක් දී වදාන්නසේක්වා කියලා ආරාධනා කොට බාර දුන්නා. බුදුරජාන් වහන්සේ
කියා හිටියා සාරිපුත්‍රේ හැවසාවල් වෙලාට එන්නේ මේ නම රහත් වෙලා එක් කියන්න පුළුවන් කිව්වා. ඒක ආශ්චර්ය සිද්ධියක්. ඉතින් ඔන්න උදේ වරුවේ පින්දපාත වැඩියා බුදුරජාන් වහන්සේත් ඒ ස්වාමින් වහන්සේ. පින්දපාත අවසන් වෙලා යාරයට වැඩියාට පස්සේ බුදුරජාන් වහන්සේ නෙළුම් මලක් දුන්නා. රතු පාර නෙළුම් මලක් මේ නවක භික්ෂුන් වහන්සේට. අර ඈත පේන්නේ කුටියේ පිටිපැත්තේ වැලි ගොඩක් තියෙන වැලි ගොඩ උඩ මේක තියාගෙන මේක දිහා බලන් ඉන්න කිව්වා. ඇත්තට ඒක දිහා බලන්න හිටියා ගිහිල්ලා. ඊට එහායින් තියෙනවා විලකුත්. ඒකේ මා නිල් මල් තියෙනවා, උපුල් මල් තියෙනවා, මල් තියෙනවා. ඔය මේ මල දිහා බලන් ඉන්නකොට ඒ නවක ස්වාමීන් වහන්සේගේ මනසට අරමුණු වුණා ලෝහිත කසින කියන කසින භාවනාව. ලේ පාට. ඒ භාවනාවෙන් හිතේ ධ්‍යාන වැඩුණා. ධ්‍යාන වැඩි ඉන්නකොට බුදුරජාන් වහන්සේ ඔතෙන් බුදුරැස් මාලාවක් නිදුලා ගාථාවකින් ධර්ම දේශනාවක් කළා. ඒ මොහොතේම රහත් වුණා. රහත් වෙලා බුදුරජාන් වහන්සේ ළඟට ආවා. එතකොටම සරියුත් මහ රහතන් වහන්සේත් එතෙන්ද වැඩියා. බාර දුන්න මෙන්න සාරිපුත්‍රයේ හාන මාසයක් අසුභ භාවනා වඩලා ප්‍රයෝජනයක් නොව මේ නම දැන් අද එක වරුවකින් රහත් වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ තෝරලා දුන්න මේ නම පෙර ජාතිවල ආත්මාව 500ක්ම රිදී රත්තරන් භාණ්ඩ නිෂ්පාදනය කරන කුලයක ඉපදෙලා ඒ වැඩ කොලේ ඉඳලා හිටියේ. ඉතින් ඒ කාලේ කල්යාණ මිත්‍ර ඇසුරකින් ඒ රිදී රත්තරන් උණු කරන තියෙනවනේ කෝව උදුන ඒ උදුනීතින් නිරුම්මලක ස්වරූපයෙන් ගින්නක් දැල්වන්නේ. ඒ නිරුම්මල දිහා බලාගෙන ලෝහිත කචනේ වඩලා තිබුණා ලේ පාට. ඒ ලේ පාට කචනේ වඩලා පුරුද්ද නිසා තමයි අද මේ රහත් වෙන භාවයේදී අර සතු පාට නිරුම්මල බලාගෙන ධ්‍යාන උපදවාගෙන රහත් වෙන්න පුළුවන් වුණේ. මෙන්න මේ වගේ තමයි අර සියක් නමක් මෛත්‍රී භාවනාව ගැන වචන ප්‍රකාශ කළ පමණින් රහත් උනේ පෙර ජාතිවල උන්වහන්සේලා මෛත්‍රී වඩලා තිබුණා. ඉතින් අපෙත් මේ ජීවිතයේ මෛත්‍රී භාවනාව යම් පමණක් වැඩුවොත් ඊළඟ භවයේදී අපට මේට වඩා ඒක දියුණු කරගන්න ලැබෙනවා. භවයෙන් භවයට අපේ සිතේ දියුණුව වැඩි දියුණු වෙනවා. භවයෙන් භවයට රූප කය අපි නික්ෂේප කරාට නාම කය පරම්පරාවෙන් යනවා. ඒ භවයෙන් භවයට සිතේ දියුණු වීම නිසා කවදාහරි අපට මෛත්‍රී භාවනාවම මඟඵල නිවන් ලබන්න උපනිශ්‍රේ වෙන්න පුළුවන්. ඒක නිසා ලෝතර බුදු පියාණන් වහන්සේ තරම් මෛත්‍රී භාවනාවෙන් අගතන්පක් කෙනෙක් වෙන්නේ නැත්තේ නේ. උන්වහන්සේ ඒක රාජ බෝධිසත්ව කාලේ සතුරු රජෙකු විසින් බාල්කේ එල්ලලා තියෙද්දිත් මෛත්‍රී වඩා ධ්‍යාන බලයෙන් ආශේ පලක් බැඳගෙන වැඩි හිටිය ඇති අහලා ඇති. ඒ වාගේ මෛත්‍රී භාවනාවෙන් අගතන්පත් වූ සරුවක්ඥන් වහන්සේ දේශෝ මේ ගාථාව අනුව අපි සෑම දිනම විශේෂයෙන් මේ මෛත්‍රී පදනම් කොට අපේ ජීවිතයේ සිය නිවසේදී සිය ආයතනවලදී එවාගෙම රාජකාරී ස්ථානවලදී අධ්‍යාපන ආයතනවලදී හැමතැනකදීම මෛත්‍රී විහරණය අපි පුරුදු කරගන්න අදිෂ්ඨාන කරගන්නෙමු. අද මේ දවසේදී ඊට වැදගත් මෛත්‍රියක් මේ සංඝ රත්නයේට පිරිනැමුවේ. ධාර්මිකව සම්පාදනය කරගත් දාන වස්තුව සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පරිත්‍යාග කිරීමේදී හිතේ අදිෂ්ඨානය ඇති වෙන්නේ අපේ මේ දානය මේ සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් අමාවසුවක් වැනි වේවා. ස්වාමින් වහන්සේලාට ආයු වර්ණ සප බල ඥාන වැඩේවා. සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු වේවා. ත්‍රිපිටක ධාරී වේවා. ධ්‍යාන අභිඥාලාභී වේවා. විදර්ශනා ඥාන වැඩේවා. තතු බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්ට අපේ දානේ අමා ඔසුවක් වේවා කියන මේ විදිහේ සිතුම් පැතුම් තමයි දාන දෙනකොට ඇති වෙන්නේ. එපමණක් මේසේ නොසිතුවත් උන්වහන්සේලාට මේන් ආයු වර්ණ සැප බල ඥාන වැඩෙනවා. එතකොට ඒ ආනිසංසය අර බලාපොරොත්තු වන ඒ කුසලයේ සිදු කරන හැමදෙනාටම එක ජීවිතයක නෙමෙයි අසංඛ්‍යය ජාතිවලදී ආයු වර්ණ සැප බල ඥාන ලබන්න උපනිශ්‍රයක් වෙනවා. ඒක නිසා දැන් ඊට වැදගත් ආශිර්වාද පින්කමක් මේ සිද්ධ වුණා. අපේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරන සංඝ රත්නයේ වැඩම කරවා ගත්තා. සංඝ රත්නයේට අසුන් ප්‍රණවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් දානීය පිරිනැමුවා. ඉන් අනතුරු මේ පිරිකර බාහන නානාවිද දේ බොහෝ දේ පූජා කරගත්තා. එවැගේම දැන් සීලේක පීඨා මේ බණ පදයකට සවන් දුන්නා. නැවත නැවත මේ සීකරන වාරයක් පාසාදීතේ අනුස්සති භාවනාමේ කුසලයක් වැඩෙනවා. මෙසේ තුන් සිත පහදවාගෙන දාන ශීල භාවනා වශයෙන් මේ රැස්පත් කර ගන්නාලද කුසල සම්භාර ධර්මය සතර මඟඵල නිවන දක්වාම මහත්ඵල වේවා මහත්ානිසංස වේවා.
අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන බුදුසසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරුදහන් නොවි ගගනතලයේ සඳහිරු මණ්ඩලෙමින් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව තුන් ලෝක ධාතුවර සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ නිර්මලව පවතිවා කියලා අපි ගෞරව කරමු. එවැගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගනිමින් ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල දක්වා වැඩමින් සදාම් ආලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කරගන්නේ මේ කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු.